අත්විඳින්නේ වේලාවට වැඩ නොකිරීමේ අත්විඳින ප්‍රතිඵලයක්. මේක කළමනාකාරීත්වයේ මූලික સિદ્ધාන්තයක්. මේ સિદ્ધාන්තය කාට වේලාවට වැඩ කිරීමේ තීරණය ගැනීමේ ඒ સિદ્ધාන්තය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙලා තියෙන්නේ. මේ රජය මුල ඉඳලම කළමනාකාරීත්වය පැත්තෙන් අන්තිමයි. මේක මේ COVID-19 පිළිබඳ විතරක් නෙමෙයි මේක හැම අංශයක් පිළිබඳව ආර්ථිකය ගැන නම් මම කියන්න ඕනේ නැහැ. මොකද ඔබ දුක් විඳින ඔබට මම මේක නැවත කියන එක තවත් වේදනාවක් ඇති කරන්න පුළුවන්. එතකොට විශේෂඥයන්ට තන නොදී මේ කාර්ය මණ්ඩල පවත්වලා ජනාධිපති උපදේශකයන් යොදවලා වෙනත් අය යොදවලා විශේෂඥ සෞඛ්‍ය විශේෂඥයන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය ඒ අයගේ උපදෙස් පිළිපදින්නේ නැතුව යන ගමනක් තමයි මේ රජය පටන් ගත්තේ. ඊට පස්සේ සංචාරකයන් ගෙනාවා. ඉන්දියාවෙන් සංචාරකයන් මෙහාට ආවා. මේ වහන්න තිබුණ දූපත අපි විවෘත කළා. නොයෙකුත් දැන් මේ ප්‍රභේදවලට අලුත් COVID-19 ප්‍රභේදවලට අපි විවෘත කළා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි යුක්‍රේනයේනුත් සංචාරකයන් ගෙනාවා. නෝරෙලියේ වුණ වසන්ත සැනකෙළි ගැන මම අපේ රටේ ජනතාවට කියන්න ඕනේ නැහැ. මේ රජය කිසිම වගකීමක් නැතුව මේ කරලා තියෙන ප්‍රශ්නය නිසා තමයි මේ අපිට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ බොහොම භයානක තත්වයකට. වියට්නාමයේ ගැන අපි ඇහුවා මරණ 35යි. මහ බ්‍රිතාන්‍යයේ ලක්ෂයකට වැඩිය ජීවිත අහිමි වුණා. ඊයේ වෙනකොට දවසකට මරණ 2යි 3යි මහ බ්‍රිතාන්‍යයේ. සිංගප්පූරුව ඊශ්‍රායලය වගේ රටවල් වල මේකට තිත තියලා තියෙන්නේ COVID-19 වැඩි වෙන එකට තිත තියලා තියෙන්නේ. ඉතින් ඇයි අපිට මේක කරන්න බැරි වුනේ? දැන් අපිට තියෙන දත්ත අනුව මේව දත්ත ආකෘති නිර්මාණය data modeling වලින් අපිට පේනවා මාසයකට විතර උඩදී අපිට කිව්වා ආසාදිතයන් ඉන්නවා කියලා දවසකට පොසිටිව් අය PCR පොසිටිව් අය 1000ක් විතර. ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙන්නේ. රජයම නිල මට්ටමින්ම කියනවා 3000කට ලං වෙනවා 2700කට විතර ඉන්නවා කියලා ආසාදිතයන්. ඇත්තට මේ ආසාදිතයන් ප්‍රමාණය ඒ වෙලාවේදී මම අප්‍රේල් 28 වෙනිදා මෙතන කතා කරනකොට කිව්වා රජය කියන නිල මට්ටමින් කියන එකට වැඩිය 3-4-5 ගුණයක් වැඩි කියලා ආසාදිතයන් ප්‍රමාණය. ඊයේ පළවෙනි වතාවට අපිට පෙවුණ 3 ගුණයක් වැඩි කියලා. ඒ කියන්නේ ටෙස්ටිං එක අඩු නිසා ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්නේ. නමුත් ඇත්තටම මීට වැඩිය වැඩි. ඉතින් මේ ප්‍රශ්නය හරිම උග්‍ර ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අපි මෙහෙම ගියොත් දැන් තියෙන ප්‍රමාණය අනුව ලබන සති දෙකේ මේ පෙනෙනවා මේ දත්ත ආකෘති නිර්මාණයෙන් එන තොරතුරු අනුව මේක තවත් වැඩි වෙන්න යනවා කියලා 3000-4000ට එන සතිය වෙනකොට වැඩි වෙන්න යනවා කියලා. එතකොට මරණ සංඛ්‍යාව ගැන මම දත්තයක් කියන්න කැමති නැහැ. අපි දන්නවා අපිට තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ දත්ත ගාන 700ට තිබුණ මරණ ගාන දවස් කීපයකට උඩදී දැන් 800 පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මරණ සංඛ්‍යාව දහස් ගණන් වලින් නෙමෙයි දසදහස් ගණන් වලින් වැඩි වෙන්න පුළුවන්. මේක තමයි අපේ රටේ තියෙන දැන් විශාලම අභියෝගය. ජීවිත අපි බේර ගන්න අභියෝගය තමයි අපිට තියෙන්නේ. මේ වෙලාවේ ඇවිල්ලා ගිහිල්ලා මහා මාර්ග විවෘත කරන එකවත් ගමේ තියෙන ජිම් එක හදන එකවත් ওই වගේ වැඩ ගැන කතා කරලා කිසිම වැඩක් නැහැ. මිනිස්සුන්ට ඕනේ ඒගොල්ලන්ගේ ජීවිත බේර ගන්නයි අවශ්‍ය. ඉතින් මම බොහොම කෙටියෙන් කිව්වොත් මොනවද අපි කළ යුත්තේ? මම විශේෂයෙන්ම කැමති කරුණු 4ක් ගැන කියන්න අපි ඇත්තටම කළ යුත්තේ මොනවද කියලා. අපි දන්නවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා ඒ වැක්සින් එක මාත්‍රාව පළවෙනි මාත්‍රාව ගෙනලා දුන්නා මේ රටේ ලක්ෂ 9කට විතර. දැන් දෙවෙනි මාත්‍රාව දෙන්න ඉතිරි වෙලා තියෙන්නේ ලක්ෂ 3කට පමණයි. එතකොට ලක්ෂ 6කට කිට්ටු වෙන්න කවුද කිව්වා 5,68,000යි කියලා. අපි කියමු ලක්ෂ 6කට කිට්ටු වෙන්න ආයට දෙවෙනි මාත්‍රාව නොලැබෙනවා. ඒතර දෙවෙනි මාත්‍රාව නොලැබෙනකොට රජය මොනවද කරන්න හදන්නේ? වෙනත් මොකක් හරි ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් දෙක අතහැරලා වෙන මොකක් හරි මාත්‍රාවක් එන්නත් කරන්න තමයි වෑයම් කරන්නේ. මේ ඇවිල්ලා මිනිස්සු. අපි පාර්ලිමේන්තු මන්ත්‍රී. අපිට දීලා තියෙනවා ඇස්ට්‍රාසෙනිකා එක දෙවෙනි එකත් ගහන්න පුළුවන් කියලා. නමුත්
අපිට ඒක ගහන්න පුළුවන් කියලා අපිට පුළුවන්ද අපි එක වැඩ කරන අපේ පවුලේ අයට අපිට පුළුවන්ද කියන්න හෘද සාක්ෂියට එකඟව ඒ අයට වෙන මාත්‍රාවක් දෙන්න කියලා. මේක කරන්නම බැරි දෙයක්. කරන්නම බැරි දෙයක්. මගේ පවුලේ මගේ මාමා කෙනෙකුත් මේ COVID-19 දවස් 4කට උදේට නැති වුණා. ඒ නිසා මිනිසුන්ගේ ජීවිත එක්ක කාටවත් සෙල්ලම් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ මීයන් නෙමෙයි. මේ ඇවිල්ලා මිනිස්සු මේ අය. ඒ එන්නත් ලක්ෂ 6 රජ්‍ය ගේන්නම අවශ්‍යයි. AstraZeneca ඔක්ස්ෆර්ඩ් එක ගෙනල්ලා ඒ මාත්‍රාවම ඒ ලක්ෂ 6ට දිය යුතුයි. මේක විශාල ප්‍රමාණයක් නෙමෙයි. අපි දන්නවා ලෝකේ බලවත් රටවල් වල මේ AstraZeneca ඔක්ස්ෆර්ඩ් එන්නත මිලියන ගණන් වැඩිපුර තියෙනවා ඒගොල්ලන්ගේ ජනගහනයට වැඩිය. මේ ආණ්ඩුවට මිත්‍ර රටවල් නැද්ද? මේ ආණ්ඩුවට කතා කරන්න බැරිද? සුළු ප්‍රමාණයක් ලක්ෂ 6ක් කියන්නේ. ඔය AstraZeneca ඒ ලක්ෂ 6 ගෙනල්ලා ඒ අයට ලබා දෙන්න. ඒක කළ යුතුයමයි. ඒක කළ යුතුයමයි. ඒ නිසා තමයි විපක්ෂ නායකයයි සමගි ජනබලවේගයේ මැදිහත් වෙලා තියෙන්නේ අනිත් රටවල් එක්කත්. අපි මිත්‍රත්වය පාවිච්චි කරලා අපි මේ අයට සාධාරණයක් කරන්නට ඕනේ. සයිනෝෆෝම් එකයි ස්පුට්නික් එකයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මතයි. අපේ NMR එකෙන් අපේ ඖෂධ නියාමන අධිකාරියෙන් සම්මත නම් එහෙනම් ඒක දිය යුතුයි. හැබැයි හැමදාම අපි අහන කතාවක් හැවිලා දෙනවා ලැබෙනවා නමුත් තුඟක් වෙලාවට එච්චර ප්‍රමාදයි මේ රජයේ තීරණ. ඒක එනකොට ජීවිත දහස් ගණනෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක ගෙනල්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා අපේ ධාරිතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව මදි. හැමදාම ජනතාවට කියලා වැඩක් නැහැ. ධාරිතාව වැඩි කරන්න බෑ. ඇඳන් නැහැ. ජනතාවට කියලා වැඩක් නැහැ. IDH රෝහල. හරිද? මේක තමයි ප්‍රධාන තැන. ඒකේ තියෙන ICU ඇඳන් 8යි. ICU ඇඳන් 8යි අද වෙනකන් තියෙන්නේ. අනේ මොනවද මේ අය හිතන්නේ කියන එක නම් අපිට නම් හිතන්නම බෑ. ඉතින් මේ ICU ඇඳන් ප්‍රමාණය රටේ වැඩි කරන්න ඕනේ. අද දේශපාලඥයෙක්ට ටෙලිෆෝන් කෝල් එකක් එන්නේ රැකියාවක් ඉල්ලලා නෙමෙයි. අද ටෙලිෆෝන් කෝල් එකක් එන්නේ. අද උදෙත් එකක් මට ආවා. මමත් බැලුවා මොකක් හරි විසඳුමක් දෙන්න. ICU ඇඳක් හොයලා දෙන්න පුළුවන්ද? රජ එකක බැරි නම් පෞද්ගලික අංශේ හරි ICU ඇඳක් හොයලා දෙන්න බැරිද කියන ටෙලිෆෝන් කෝල් එක තමයි දේශපාලඥයාට එන්නේ. මෙන්න අද අපිට වෙලා තියෙන වැඩේ. එතකොට දැන් තියෙන ප්‍රභේදය අනුව අඩුවෙන්ම එස්ටිමේට් කළොත් ඇඳවල් 10යි 12ක් අතරේ දවසකට වැඩියෙන් අවශ්‍යයි. මොකද ICU ඇඳකට පුද්ගලයෙක් දැම්මට පස්සේ දවස් 14ක් ඒ ඇඳේම ඉන්න ඕනේ. ඒ ඇඳ වෙන කාටවත් දෙන්න බෑ. ඒ නිසා මේක උග්‍ර ප්‍රශ්නයක්. මම හුඟක් සන්තෝෂ වෙනවා අලුත් රෝහලක් විවෘත කරනවා කියලා සීදුවේ. ඒක හොඳයි. නමුත් මේක ඇවිල්ලා ඇඳවල් දාන එක නෙමෙයි. ICU එකට ඇඳ දාන විතරක් නෙමෙයි. ඒකට වෙන්ටිලේටර්ස් ඕනේ, ඖෂධ ඕනේ, ඔක්සිජන් ඕනේ, වෙන යන්ත්‍ර උපකරණ ඕනේ. මේ සියල්ලක්ම ලබා ගන්නට ඕනේ. මේවා සියල්ලක්ම ලබා දිය යුතුයි. ඒ නිසා තමයි අපිට දැන් මිත්‍ර රටවල් වල ආධාරය අවශ්‍ය වෙන්නේ. අපි දන්නවා සමහර අය කියනවා ධාරිතාව වැඩි කළාට ඒ වුණාට සමහරටි අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න වෛද්‍යවරු හෙදි සේවයේ ඉන්න අය අනික් අය ප්‍රමාණය අඩුයි කියලා. ඇත්තටම ජනතාවට අපි ඒක කියලා වැඩක් නැහැ. ඒක රජය විසඳන්න ඕනේ ප්‍රශ්නයක්. මොකද රජය ඒක ගැන කල්පනා කරලා දැනගෙන වෙන්න ඉස්සෙල්ලා ඒක විසඳ ගන්න ඕනේ. නැත්තම් తాවකාලික විසඳුම් හොයා ගන්න ඕනේ. ලෝකේ ඕන තැනකින් ලබා ගන්න පුළුවන්. මගේ අන්තිම යෝජනාව ඇවිල්ලා මේක ඇවිල්ලා මම කිව්වාගේ මොබයිල් ෆීල්ඩ් ICU ලබා ගන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මිත්‍ර රටවල් වල ආධාරයෙන් ලබා ගන්න පුළුවන්. නමුත් අපිට අන්තිමට කියන්න තියෙන්නේ සංචරණය අඩු කරන්න කියලා අපි දැක්ක හැමතැනම කියලා තියෙනවා. ඒ වගේම මේ රට තල්ලු කරගෙන කියන්නේ හරිද ලොක්ඩවුන් එකක් එන තැනකට. මම විශේෂඥයෙක් නෙමෙයි අපි විශේෂඥයන් නෙමෙයි. නමුත් විශේෂඥයන් අද කියන දේ මම කියනවා ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ඒ අය කියන දේ අහලා වැඩ කරන්න. පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත 260ක් නැති වුණා. ඊට පස්සේ මොනවද කළේ කොමිෂන් සභාවල් පිහිටවලා හිටපු ජනාධිපති ලේකම්මුයි පොලිස්පතිවයි මරණ දණ්ඩනයට කියලා අධිකරණයට යොමු කරලා තියෙනවා.
දැනට ජීවිත 800යි. ඔක ජීවිත දසදහස් ගණන් වෙනකන්ද බලාගෙන ඉන්නේ. ඒකට කවුද වග කියන්න ඕනේ එහෙනම්? කලට වෙලාවට තීරණ ගත්තේ නැත්නම් විශේෂඥයන් කියන දේවල් ඇහුවේ නැත්නම් එහෙනම් එතුමන්ලා ඒකට වග කියන්න ඕනේ මේ රජය අය වග කියන්න ඕනේ. I want to just very හරි මට මේක මේ මෙතුමා කියනවා තාම අර ජනාධිපති ලේකම් ඒ වගේම ආරක්ෂක ලේකම්ට තාම ඒකේ පැහැදිලිව ඒ චෝදනාව මොකක්ද කියලා යොමු කරලා නැහැ කියලා. ඉතින් මම ඒක නිවැරදි කරනවා. අපි බලාගෙන ඉන්න මොනවද ඒ අයට යොමු වෙන්නේ යන චෝදනාව මොකක්ද කියලා අර ජීවිත 260 නැතිවීම පිළිබඳව. I want to just say that this government has completely failed in managing this. We've been saying it from the beginning. The task forces are not with specialists. At the same time, we see that they've opened the country. When we are a small island, we should have been closed, and we could have managed this. We see the example of Vietnam. There are only 35 deaths. We see how Singapore has been so successful. Israel has been successful in completely containing this issue. In the UK, there are over 100,000 deaths, and now we know that per day the deaths are like 2 or 3 deaths per day. So there have been successes around the world. Why has Sri Lanka failed? It has mainly failed in management, not being able to take the necessary steps in time and listening to the advice of specialists. You see, and it's these specialists in the health fields, we really want to say thank you to them. We want to say thank you to all those working, exposing themselves, from the nurses to health workers, for what they are doing on our behalf. The infection rate in the country is very high. It is now, a few weeks ago it was 1,000. That's official statistics. We were saying that it's 3 to 5 times higher at that time. Now it is closer to 3,000. By next week it will be, according to the models that we have seen, the data models, it will be 4,000. We know that ICU beds will be needed, 10 to 12 ICU beds will be needed per day. So you'll have to keep adding to these ICU beds. Already finding an ICU bed is quite a task. It's very, very difficult. This capacity needs to be increased. We requested the government to actually increase this capacity more than 10 days ago. We need to appeal to the friendly countries that we have, the relationships, and to the international community, the United Nations, the Office of Migrants, and so forth, to have some of these things so that we get mobile field hospitals, we get the equipment, the beds, the ventilators, the oxygen, all the medication, and so forth. And therefore, we are urging the government to go down that road, because delays is what always causes a huge tragedy in the end. So, the projections are looking really, really dangerous. The deaths are going to move from the hundreds that we have seen, and it can move even to the tens of thousands. And therefore, we need to take every decision now. Those who got the AstraZeneca, Oxford vaccination, we know that there is a shortage of 600,000 vaccines for them to receive the second dose of the vaccine. We are requesting the government to appeal to friendly countries. This is a test of your diplomacy. 600,000 is nothing compared to the millions of vaccines that are actually available in lots of these countries. Because after all, we need to treat humans as humans. Everybody who received that vaccine needs to get the second dose from the same vaccine. All other vaccines, if they are WHO approved, NMR specialist approved, then they are acceptable, and we should vaccinate the country, and we should do it quickly. We are 6 months behind, because 6 months ago, if we had placed these orders, Sri Lanka would not have been facing the problems it is presently facing. Then I'm saying, just in closing, that whatever the specialists recommend, we as an opposition want to honor. We are asking the government, the president and the government, to please listen to specialists in the health fields who are telling us what we need to do.